දූල පුතාට සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් අපි අද පාඩම් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කර හිටියේ තාපය හා එහි බලපෑම් කියන කොටස ගැන. සුබ සන්ධ්‍යාවක් සර්. එතකොට මේක අපි කලින් කතා කරලා තියෙන එක පොඩ්ඩක් කතා කරොත් එහෙම දූල පුතාලා අපි මේ 9 කියන කොටස පොඩ්ඩක් ආපහු බැලුවොත් තාපය ජනනය කිරීම කියන එක මේක මම කලින් කතා කරා ඒ සිරිපාදේ හරි ඒ නුවරඑළිය වගේ පැති වලට ගිහිල්ලා තියෙන නම් දූල පුතාලට සමහරලාට හීතල වෙලාවේදී තේරෙනවා ඇති. හීතල වෙලාවට අත් දෙක ඇතිල්ලුවාම දූල පුතාලට රස්නයක් දැනෙනවා. ඒ රස්නේ ඒ හීතල වෙලාවට අත් දෙක ඇතිල්ලුවාම හොඳට රත් වීමක් දැනෙනවා. එතකොට ඒක ගැන තමයි මේක මේ දක්වලා තියෙන්නේ. එතකොට පුෂ්ඨ දෙකක් ඒක අතුල්ලුවාම ඒක තියෙන ඝර්ෂණ බලය කියලා අපි පස්සේ කතා කරනවා. ඒක හින්දා ඒව ඇතිල්ලීමෙන් එතකොට තාපය නිපද වෙනවා කියන එක අපි කතා කරේ ඉස්සෙල්ලා. ඊළඟට අපි මේ තාපය කියන එක මිනිසුන්ගේ ඒ ජීවිත අපි එදිනදා ජීවය පවත්ව ගන්න විතරක් නෙවෙයි ඊට අමතරව අපි එදිනදා ජීවිතයේදී මේ තාපය කියන එක විශාල වශයෙන් අපිට ප්‍රයෝජනවත් වෙනවා කියන එක අපි කතා කරා. එතකොට ඒකේ උදාහරණයක් විදිහට අපි ජලය උණුසුම් කරගන්න, ජලය රත් කරගන්න ඒ තාපය භාවිතා කරන මේ සූර්ය තාපය භාවිතා කරන්න පුළුවන් ආකාරයක් තමයි අපි මේ ක්‍රියාකාරකම 9.3 එකෙන් අපි කතා කරේ. ඒකෙදී අපි මේ 9.3 කියන ක්‍රියාකාරකමෙන් ඒකෙන් අපි කතා කරේ එතකොට ඒ ආදර්ශ සූර්ය ජල තාපකයක් කියන එක තමයි මේ කතා කරන්නේ මේ 133 වෙනි පිටුවේ 9.3 කියන මේ ක්‍රියාකාරකමෙන් අපි කතා කරේ ඒක. එතකොට මේකෙදි දූල පුතාලා එක දෙයක් මතක තියාගන්න ඕන. ඇත්තටම කළු පාට කියන දේවල් ඒක සූර්ය තාපය උරා ගන්නවා. කළු පාට කියන දේවල්. ඒක නිසා තමයි දූල පුතාලා ඉස්කෝලේ ඇඳුම් එහෙම සුදු පාට තියෙන්නේ. ඇත්තටම ඒ සුදු පාට කියන එක තාපය පිටට නිකුත් කරනවා. ඇත්තටම ඒක අපි පිටින් තාපය આવොත් එහෙම ඒක පරාවර්තනය කළා. එතකොට ඒක අපි ශරීරයේ සුදු පාට ඇඳන් ඉන්නකොට ශරීරයේ අභ්‍යන්තරයට ඒ පිටතින් එන තාපයෙන් බලපෑම අඩු වෙනවා. ඇත්තටම අපි කළු පාට ඇඳොතින් පිටින් එන තාපය අවශෝෂණය කරගෙන ඇඟේ උෂ්ණත්වය වැඩි වෙන්න බලනවා. ඒක නිසා තමයි දූල පුතාලාගේ ඒ ඉස්කෝලේ ඇඳුම් ඒවා සුදු පාට වෙලා තියෙන්නේ. අපි කලින් කතා කරා ඒක පොඩ්ඩක් ඒ අමතක නොකර ඒක මතක තියාගෙන ඉන්න. ඇත්තට මේක ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ ආදර්ශ සූර්ය ජල තාපකය හදනකොට එතකොට මේ අවස්ථාවේදීත් මේක මේ උපකරණ ටික ඇත්තට කළු පාට කරන වෙයි කියලා දක්වලා තියෙන ඒක ඇත්තටම අපි ඒක ආපහු පාරක් බැලුවොත් එහෙම මේ ආදර්ශ සූර්ය ජල තාපකය සාදන්න ඒකට ආදර්ශ සූර්ය ජල තාපකය හදන්න අපිට එකේ පියන රහිත කාඩ්බෝඩ් පෙට්ටියක් අවශ්‍යයි කියලා දක්වලා තියෙනවා. එතකොට පැත්තක දිග සෙන්ටිමීටර 30ක් පමණ වෙන මේ සෙන්ටිමීටර 30ක් පමණ වෙන මේ ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක්. එතකොට ඒකේ පියන රහිත කියලා දක්වලා තියෙනවා. එතකොට ඊට අමතරව නැවෙන සුළු ප්ලාස්ටික් බටයක් කියලා දක්වලා තියෙනවා. එතකොට ප්ලාස්ටික් බටයක් අරගෙන ඒක මේ ආකාරයට ඔතන්න පුළුවන් වෙන්න ඕන නැවෙන්න සුළු කියලා දක්වලා තියෙන. ඒක එතකොට ඒකේ මීටර 3ක් පමණ දක්වලා තියෙනවා. ඊළඟට කතුරක් ඊළඟට එහෙම නැත්නම් කඩදාසි කපනයක් කියලා දක්වලා තියෙනවා. පෙට්ටියේ පියනට වඩා මදක් විශාල විනිවිද පෙනෙන ප්ලාස්ටික් හෝ වීදුරු සහඩුවක් කියලා දක්වලා තියෙනවා. බයින්ඩර් ගම්, සෙලෝ ටේප්, ඇලුමිනියම් කොලයක් ඊළඟට කළු තීන්ත හා බුරුසුවක් කියලා දක්වලා තියෙනවා. ඊට අමතරව 4 සෙන්ටිමීටර පමණ විස්කම්බයක් ඇති මේ 25 සෙන්ටිමීටර් දිග PVC බට කැබැල්ලක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙන් මොකද්ද කරන්න හදන්නේ?
මේ පෙට්ටියට වතුර දාලා එතකොට මේකට මේ සූර්යාලෝකය වැටුනහම මේ ජලය රත් කරන්න හදන්නේ. එතකොට සූර්යාලෝකය වැටුනහම ඒ ජලය රත් වෙන විදිහේ උපකරණයක් තමයි මේ හදන්න හදන්නේ. එතකොට මේකෙදි ඒ සූර්යාලෝකයේ එතකොට පතනය වුණාම එතකොට මේ රත් වෙන විදිහේ එකක් උපකරණයක් තමයි හදන්න හදන්නේ. එතකොට මේකෙදි මේ එක් බටයක් ඒ සිදුරෙන් එතකොට වතුර ඇතුල් කරාම අනිත් පැත්තෙන් එන කොටස එතකොට රත් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ මෙතනින් වතුර ඇතුල් කරනවා, මෙතනින් රත් වෙච්ච වතුර අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙදි මේ සූර්යාලෝකයේ පතනය වෙලා එතකොට මේකේ මේ බටේ තියෙන වතුර රත් වීමක් සිද්ධ වෙන අවස්ථාවක් තමයි මේකේ දක්වලා තියෙන්නේ. එතකොට මේක හදන ආකාරය අපි ආපහු පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ රූපේ පෙන්නලා තියෙන විදියට එතකොට මෙතනින් එක සිදුරක් අඳනවා, මෙතනින් එක සිදුරක් හදනවා. එතනින් එතකොට සීතල ජලය ඇතුල් කරලා උණු ජලය අපි ලබා ගන්න මේ අවස්ථාව තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේකේ මේ සිදුරු දෙක හදනවා. එතකොට ඒ බටේ එළියට ගන්න පුළුවන් වෙන්න ඊට අමතරව මෙතන මේ පෙට්ටිය පුරාම ඇල්මිනියම් කඩදාසි කොලයක් අපි අලවන කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ ඇල්මිනියම් කොලය අලවුවට පස්සේ මේකේ මේ PVC බටය මේකේ දක්වලා තියෙන මේ PVC බටය ලොකු ඒක මේකට සවි කළා ඒක වටේ මේකේ පෙන්නලා තියෙන මේ ප්ලාස්ටික් බටය ඒක වටේ PVC බටය වටේ ඔතනවා කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ මේ PVC බටේ නලයේ පෙට්ටිය තුල තියෙන ඇලුමිනියම් කොළවලයි කළු තින්ත ආලේප කරනවා කියලා දක්වලා තියෙනවා. මම කලින් කිව්වා වගේ මොකටද මේ කළු තින්ත ආලේප කරන්න කිව්වොත් ඒ සූර්යාගේ තියෙන තාපය කළු පාට කරන්නේ අවශෝෂණය කරනවා. එතකොට සූර්යාගේ ඒ තාපය අවශෝෂණය කරනවා. ඒක නිසා කළු තින්ත අපි භාවිතා කරන්නේ. එතකොට මේ PVC නලයත් එතකොට සවි කරා ඊට පස්සේ පෙට්ටියේ පියන වෙනුවට වීදුරු තහඩුව තබලා ඒක ගම් ටේප් වලින් අලව ගන්න කියලා දක්වනවා. දැන් ඔබ සූර්ය ජලතාපකය සාදලා අවසන් කියනවා. එහි ක්‍රියාකාරීත්වය විමසලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මෙතනින් ජලය ගමන් කරනවා. ඒක මේක වටේ යනකොට ඒක මේකේ තියෙන මේ තාපයෙන් රත් වීම සිද්ධ වෙලා මෙතනින් එන්නේ උණු වතුර. ඒ මොකද මේ පිටින් එන ආලෝකය මේක තුලට අවශෝෂණය කරගෙන මේක තුල උෂ්ණත්වය වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට මේක තුලින් සිසිල් ජලය මුලින් ගමන් කරනකොට ඒක රත් වෙලා එතකොට මේකෙන් උණු ජලය තමයි එළියට එන්නේ. එතකොට මේකේ අපි ක්‍රියාකාරීත්වය විමසලා බලමු කියලා දක්වලා තියෙන. එතකොට සූර්ය ජලතාපකය හොඳින් හිරු එළිය ඇති තැනක එළි මහනේ තබන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේක හොඳින් හිරු එළිය තියෙන ස්ථානයක තියලා ප්ලාස්ටික් නලයේ පහළ කෙළවර ජල කරාමයකට සම්බන්ධ කරන්න කියලා දක්වලා තියෙනවා. කරාමය ස්වල්පයක් විවෘත කර ඉතා සෙමින් ජලය ගලා යාමට සලස්වන්න කියලා දක්වනවා. ප්ලාස්ටික් නලයේ ඉහළ කෙළවරින් පිටතට එන ජලය උණුසුම් වී ඇද්දයි පරීක්ෂා කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේක ඇත්තටම දුල පුතාලා එදිනදා ඒ උණු වතුර එහෙම පාවිච්චි කරනවා නම් ඒ උණු වතුර විදුලියෙන් රත් කරත් එහෙමයි. මේකේ එතකොට හැම එකම තියෙන ඒ වතුර ගලා යන දඟරයක් තියෙන්නේ. ඒ දඟරයට ඒක ඒ උණුසුම මොකක් හරි එකකින් දහනය කළා මේකට උණුසුම සපයනවා. ඒ තාපය සපයනවා. තාපය සපයන ඒ ප්‍රමාණය අපි උෂ්ණත් මේ දංගරේ තියෙන්නේ. එතකොට ඒ දංගරේ ඒක තුලින් වතුර ගමන් කරනවා. එතකොට අපි මේ
සපයන ඒ තාප ප්‍රමාණය මොහොකින් හරි අපි ස්විච් එකකින් හරි මොකක් හරි ඒක කරකවලා ඒ තාප ප්‍රමාණය අපි හිතුවොතින් ඒකේ ජලයේ උෂ්ණත්වයේ විදියට වෙනස් කරන්න පුළුවන්. ජලයේ උෂ්ණත්වය අපි හිතුවොතින් සෙන්ටිග්‍රේඩ් අංශක 30යි කියලා. එහෙම නැත්නම් 40යි කියලා. එහෙම උෂ්ණත්වය වෙනස් කරන්න පුළුවන් මොහොකින් හරි මෙහෙම. එතකොට උෂ්ණත්වය වෙනස් කරනවා කියලා කියන්නේ ඒකට සපයන තාප ප්‍රමාණය මේ දංගරයට සපයන තාප ප්‍රමාණය වෙනස් කිරීමක් සිද්ධ කරන්නේ. එතකොට තාපය වැඩියෙන් සපෙව්වහම මේකේ උෂ්ණත්වය ඒ නල තුලින් ගලාගෙන යන ජලය උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම ඒක සපයන උෂ්ණත්වය අඩු කරාම නල තුලින් ගලාගෙන යන ජලයේ උෂ්ණත්වය අඩු වෙනවා. ආකාරයට මේකේ උෂ්ණත්වය වැඩි කරලා අපිට උණු වතුර සකස් කර ගන්න පුළුවන්. ඒක විද්‍යුතයෙන් වෙන්න පුළුවන්. ඒක සූර්යාතාපයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ගෑස් වලින් වෙන්න පුළුවන්. මොහොකින් හරි මේකට සපයන තාප ප්‍රමාණය මේ දංගරවලට මේ ගොඩක් වෙලාවට මේ ඇල්මිනියම් හරි තඹ හරි එහෙම දංගර එතකොට ඒකට සපයන ඒ උෂ්ණත්ව ප්‍රමාණය තාප ප්‍රමාණය විනාශ කළා අපිට ජලයේ උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන්. ඒක දූල පුතාලාට තේරුම් ගන්න මේ පරීක්ෂණයෙන් ඇත්තටම කළා තියෙන්නේ මේ වගේ සකස් කරලා තියෙන්නේ ඇත්තටම. එතකොට මේ අවස්ථාවේදී සූර්යාගෙන් ලැබෙන තාපය මේ කළු පාට ඒ ආලෝක කරපු නිසා මේකට අවශෝෂණය කරගෙන ඒක තුල උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට අපි මේකෙන් ජලය ගමන් කරනකොට මේක ඇතුලේ උෂ්ණත්වය දැන් ගොඩක් වෙලාවට එක්කහුව වෙලා තියෙනවා. එතකොට මේ ජලය ගලාගෙන යනකොට ඒ ජලයේ උෂ්ණත්වය වැඩි වෙලා පිට වෙන ජලයේ උෂ්ණත්වය උණුසුම් ජලය තමයි එතකොට පිට වෙන්නේ. එතකොට මේකේ ක්‍රියාකාරීත්වය දූල පුතාලා ඉදිරියදා එහෙම උණු වතුර එහෙම භාවිතා කරනවා නම් ඒ වගේ මොකක් ඒ ගෙවල් වල ඒ බාත්රූම් වල හරි එහෙම ඒවා ගොඩක් වෙලාවට එහෙම තමයි සකස් වෙලා තියෙන්නේ. ඒකට ඒ ආකාරය ගැන දූල පුතාලට යම් අවබෝධයක් ගන්න තමයි මේ සරින් පරීක්ෂණය එහෙම නැත්නම් ක්‍රියාකාරකම දක්වලා තියෙන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම පැවරුම 9.1 කියන එක නිවසේදී සූර්ය තාපය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා ලැයිස්තුව සකස් කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට සූර්ය තාපය එතකොට අපි ප්‍රයෝජනයට ගන්න අවස්ථා ලැයිස්තුව සකස් කරන්න කියලා කියනවා. දූල පුතාලා හොඳින් දන්න දෙයක් තමයි රිදි හොදලා රිදි වේලෙනකොට ඒ සූර්ය තාපයෙන් ජලය අයින් කරනවා. ඒක ගොඩක් වෙලාවට ඒ වගේම අපිට විද්‍යුතයෙන් එහෙම ඒ ඇඳුම් වේලන උපකරණ තියෙනවා. විද්‍යුතයෙන් ඇඳුම් වේලන උපකරණ තියෙනවා. ගෑස් වලින් ඇඳුම් වේලන උපකරණ තියෙනවා. ඒක හැම දෙයක්ම කරන්නේ ඒ තාපයෙන් ජලය අයින් කිරීමක් සිද්ධ කරන්නේ. එතකොට ඒක දූල පුතාලට ඒ එදිනෙදා ඒ සූර්යාගෙන් ඒ ඇඳුම් වේල ගන්න එකට සමානව ඒ වෙනත් රටවල් ඒ ලංකාවේ වුණත් එහෙමයි. ඒ සමහර දේශගුණ ඒ වියලි කාලගුණයක් නැති තැන්වලදී එහෙම එතකොට ගොඩක් වෙලාවට ඒ විද්‍යුතයෙන් හරි තාපයෙන් හරි රෙදි හොද ගන්න ඒ වොෂින් මැෂින් එක වගේම ඒ හීටර් තියෙන මැෂින් තියෙනවා. ඒවෙන් පුළුවන් රෙදි වේල ගන්න. ඇත්තටම ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක සූර්යා තාපයෙන් කරගන්නවද විද්‍යුතයෙන් කරගන්නවද ගෑස් වලින් කරනවද කියන ඒක විතරයි වෙනස් වෙන්නේ. ඇත්තටම එකම විදියට රෙදි වේල ගන්න පුළුවන්. ඇත්තටම ඒ වගේම දූල පුතා තව එකක් මතක තියාගන්න නම් හොඳ. ඇත්තටම රෙදි තාපය නිසා එක විදිහකට වේලෙනවා. ඒ වගේම ඊට අමතරව ඒ පරිසරයේ තියෙන ආර්ද්‍රතාවය අඩු නම් ඒ කියන්නේ පරිසරයේ තියෙන ආර්ද්‍රතාවය කියලා කියන්නේ ජලය කොච්චර පරිසරයේ තියෙනවද කියන එක. ලංකාවේ මං හිතන්නේ ඉස්සර නම් 75ක් විතර ජලය තිබුණා. දැන් කොච්චරද දන්නේ නැහැ. ඇත්තටම ඒ පරිසරයේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙනවා නම් එතකොට රෙදි ඉක්මනට වේලෙනවා. ඒ මොකද ඉක්මනට ඒකේ තියෙන ජලය රෙදි වල තියෙන ජලය පරිසරයට ගමන් කරන්න පුළුවන්. එතකොට සීතල දේශගුණයක් තියෙනකොට සමහර වෙලාවට රෙදි වේලෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන් දූල පුතාලා. නමුත් සීතල වෙනකොට තමයි ඉක්මනටම රෙදි වේලෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද සීතල කියන එක සීතල වෙනකොට ඒ පරිසරයේ ඒ වාතයේ තියෙන ජල ප්‍රමාණය ඊටාම අඩු වෙනවා. ඊටාම
අවම මට්ටමකට වෙන්නේ 10%ක්වත් සමහර වෙලාවට නෑ. මොකද ඒක නිසා ඉතාම පහසුවෙන් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් වෙන්නේ මේක මේ ඒ සීතල කාලවලදී ඒ උගුර කටසේරම වේලිලා ගිහිල්ලා ඒ වෛරස් වලට එහෙම ක්‍රියා කරන්න හොඳ පරිසරයක් හැදෙනවා. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට විශාල වශයෙන් සීතල කාලවලදී විශාල වශයෙන් ලෙඩ රෝග බෝ වෙනවා ඇත්තටම. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒ රස්නේ තියෙනකොට රෙදි වේලෙනවා කියන එකටත් වඩා පරිසරයේ තියෙන ඒ වතුර ප්‍රමාණය අඩු වෙනකොටත් රෙදි වේලෙනවා. එතකොට අපි ලංකාවේ එහෙම රෙදි වේලන්නේ ඒ සූර්යාගේ තාපයෙන් රෙදිවල තියෙන ඒ ජලය වාෂ්ප කරලා තමයි රෙදි වේලන්නේ. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා. ඒ පරිසරයේ තියෙන වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනකොට ඒ රෙදිවල තියෙන ජලය ඉක්මනට වාෂ්ප වෙලා යනවා. ඒ උෂ්ණත්වය කිසිම බලපෑමක් නෑ. මොකද පරිසරයේ තියෙන ජල ප්‍රමාණය අඩුයි. එතකොට රෙදිවල තියෙන ජල ප්‍රමාණය වැඩි. ඒක නිසා වැඩි තැන ඉඳන් අඩු තැනට ඉක්මනට වාෂ්ප වෙලා යනවා. ඒක නිසා අපි ලංකාවේදී රෙදි වේලන්නේ ඒක ගොඩක් වෙලාවට ඒක සූර්යාගේ තාපයෙන් ඒ රෙදිවල තියෙන ජලය රත් වෙලා වාෂ්ප වෙලා යෑමක් සිද්ධ වෙන්නේ. නමුත් මම අර කලින් කිව්වා වගේ සීතල කාලවලදී සීතල දේශගුණ තියෙන රටවලදී ඒ පරිසරයේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙලා ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙලා ඒක නිසා ඒ රෙදිවල තියෙන ජලය ඉක්මනට වාෂ්ප වෙලා යනවා ගිහිල්ලා පැය ගානකින් ඇත්තටම රෙදි වේලෙනවා. ඇත්තටම ඒක මතක තියාගන්න. ඒකත් සාමාන්‍ය දැනුමට. ඊළඟට අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස සූර්යයා හැරුණු විට තාපය ලබා ගත හැකි වෙනත් ප්‍රභවද වෙනවා කියලා දක්වලා තියෙනවා. ඉන්ධන දහනය කිරීමෙන් තාපය ලබා ගන්න පුළුවන් දර, ගල් අඟුරු, භූමි තෙල් හා ස්වාභාවික වායුව වැනි ඉන්ධන මේ සඳහා බහුලව යොදා ගන්නවා කියලා දක්වලා තියෙනවා. නිවසේ ඇති තාප ප්‍රභව පිළිබඳව ඔබ සොයා බලුවා නේද කියලා දක්වනවා. එහිදී ඔබට ඉන්ධන දහනයට අමතරව විදුලියෙන් තාපය නිපදවන උපකරණත් හමු වෙන්නට ඇති කියලා දක්වලා තියෙනවා. භාවිතයෙන් ඉවත් කළ උපකරණයක් පරීක්ෂා කර බැලීමෙන් එහි තාපය උපදවන තාපන දංගරය ඔබට හඳුනා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඇත්තට මේක මේ දක්වලා තියෙනවා. එහෙම ඒ කියන්නේ ගෙදර භාවිතා කරන රයිස් කුකරයක් හරි මේ මොකක් හරි වෙන උපකරණයක් වුණත් ඒ විදුලි කේතලයක් වුණත් ඒවා භාවිතයෙන් ඉවත් කරපු එකක් ඒක ගැලවලා බැලුවහම අපිට බලා ගන්න පුළුවන් කියන එක තාපේ නිපදවන ක්‍රමය. ඇත්තටම මේක කවදාකවත් තනියෙන් කරන්න යන්න එපා දූල පුතාලා. මේ වගේ දෙයක් ඊටාම අවදානම් ඒක ඊටාම අවදානම් විද්‍යුතය කියන දේ ඊටාම අවදානම්. ඒක නිසා කවදාකවත් දූල පුතාලා විද්‍යුතය කියන එක එහෙම තනියම භාවිතා කරන්න යන්න එපා. තාම දූල පුතාලගේ වයසත් එක්ක තරම් ඒක හොඳ දෙයක් නෙවෙයි. ඇත්තටම විද්‍යුතය කියන්නේ පොඩි විද්‍යුත් ධාරාවක් මිනිස්සෙගේ ඇඟකින් ගියාම මිනිස්සෙගේ ජීවිතේ නැති වෙනවා. ඇත්තටම ඒක නිසා විද්‍යුතය කියන එක හරිම භයානකයි. ඒක දූල පුතාලා විද්‍යුතය, ගින්දර, වතුර කියන මේ තුන ඉතාම භයානකයි. හොඳට හොඳයි, නරකට නරකයි. ඒක නිසා විද්‍යුතය අපි කොහොම ප්‍රයෝජනවත් නමුත් ඒක ඒ මිනිස්සෙගේ ඇඟකින් මිලි ඇම්පියර් 20ක් කියන පොඩි විද්‍යුත් ධාරාවක්, හිතාම පොඩි විද්‍යුත් ධාරාවක් ඒ ධාරාවක් ගණන් කරොතින් මිනිස්යාගේ ජීවිතේ නැති වෙනවා. ඇත්තටම ඒ වගේම ජලයත් එහෙමයි, ඒ වගේම ගින්දරත් එහෙමයි. පොඩ්ඩක් හරි වැරදුනොත් ඒක අපේ ජීවිත වලට ආපස්සට ගන්න බැරි තරම් බලපෑමක් සිද්ධ කරනවා. ඒක නිසා මේ තුනෙන් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. ජලය, විද්‍යුතය, ගින්දර කියන මේවා ඊටාම භයානකයි. ඒක නිසා ඒක ප්‍රයෝජනවත් වගේම භයානකයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒව භාවිතා කරනකොට හොඳින් පරිස්සම් වෙන්න. ඒක තනියම ගොඩක් වෙලාවට ඒව භාවිතා කරන්න යන්න එපා. ඒක ඊටාම භයානකයි. ඊළඟ කොටස බැලුවොත් එහෙම පැවරුම 9.2 කියන එක ඔබේ නිවසේ ඇති තාප ප්‍රභව පිළිබඳව සොයා බලන්න ඒවායේ ලැයිස්තුවක් සකස් කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ තාපය ඇති කරන දේවල් ඇත්තටම එතකොට මොනවද ඒ තාපේ ඒ නිකුත් කරන ඒ දේවල් කියන එක තමයි ඒව සොයා බලන්න කියලා දක්වලා තියෙනවා. එතකොට ඒක ගැන පොඩ්ඩක් දූල පුතාලා පුළුවන් නම් හොයලා බලන්න කියන එක තමයි තියෙන්නේ. අපි
ඊළඟට කරේ ක්‍රියාකාරකම 9 4 කියන එක තාපන දංගරයක් සෑදීම කියන එක. එතකොට තාපන දංගරයක් සෑදීම කියන එක අපි කතා කරා ගිය සතියේ අපි ආපහු ඒක මතක් කරෝතින්. එනමෙල් ආලේපිත සිහින් තම කම්බි කැබැල්ලක් ඒක දිග සෙන්ටිමීටර 30ක් පමණ කියලා දක්වලා තියෙනවා. කඩදාසි කපනයක් කියලා දක්වලා තියෙනවා. ඊළඟට විදුලි කෝෂ දෙකක් පැන්සලක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙන් මොකද්ද කරන්න හදන්නේ කියන එක අපි බැලුවොත් එහෙම මේ එනමෙල් ආලේපිත මේ සිහින් තම කම්බිය කියලා දක්වනවා. එතකොට එනමල් කම්බිය කියලා කියන්න පුළුවන් අපිට ඒක. එනමල් කම්බිය මේක උතනවා. හොඳින් ඒක උතලා මේ දෙකලවර ඒක එනමල් ආලේපිත වෙලා තියෙන. එතකොට එනමල් ආලේපිත වෙලා තියෙන නිසා ඒක තුලින් විද්‍යුතය ගමන් කරන්නේ අපි කරන්නේ මේ කඩදාසි කපණය කියලා තියෙන මේ පොඩි පිහියක් වගේ කටර එකක්. එතකොට ඒකෙන් අපි මේක මේ දෙකලවර සුද්ධ කරනවා. එතකොට ඒකේ තියෙන මේ ඒකේ වටේ එනමල් කියන පොඩි ප්ලාස්ටික් ආවරණයක් වගේ තියෙනවා. ඒක අපි අයින් කරනවා මේ හූරලා. එතකොට අපිට මේ තඹ කම්බිය එළියට ගන්න පුළුවන්. අපි ඒ තඹ කම්බිය මේ බැටරි කෑලි දෙකට සම්බන්ධ කරාම මේක තුලින් විද්‍යුතේ ධාරාව ගමන් කරනවා. මේ කම්බි දඟරය තුලින් එතකොට විද්‍යුත් ධාරාව ගමන් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ මේකෙන් තාපය ඇති වෙනවා. මේක තුලින් එතකොට විද්‍යුතේ ගමන් කරනකොට මේකෙන් තාපය ඇති වෙනවා. ඊට අමතරව දූල පුතාලට ඉස්සරහට ඉගෙන ගන්නවා චුම්බක ශේෂ්ත්‍රකුත් මේකෙන් ඇති වෙනවා. අපි ඒක ගැන පස්සේ කතා කරනවා. එතකොට මේකේ තාපය ඇතිවීමක් සිද්ධ වෙනවා. අපි මේක ආපහු මේකේ පොතේ ලියලා තියෙන ක්‍රමය බැලුවොත් එහෙම කම්බිය පැන්සල වටා එක ළඟ සිටිනසේ ඔතා ගන්න කියලා දක්වලා තියෙනවා. කම්බියේ දෙකලවර මිනිත්තුවක් පමණ විදුලි කෝෂයට සම්බන්ධ කරන්න කියනවා. එතකොට මේකේ කම්බියේ දෙකලවර මිනිත්තුවක් පමණ විදුලි කෝෂයට අපි සම්බන්ධ කරන්න කියනවා. දංගරේ රත් වී ඇද්දයි පරීක්ෂා කරන්න කියලා දක්වලා තියෙනවා. මේකේ මේ කම්බිය දෙකලවර මිනිත්තුවක් පමණ කියලා දක්වලා තියෙන්නේ. එතකොට ඒ යම් කිසි සීමාවක් ඒ කියන්නේ යම් කිසි කාලයක් එක සම්බන්ධ කරන්න කියලා දක්වලා තියෙන්නේ. මොකද මේක වැඩිපුර සම්බන්ධ කරොත් මේ කම්බිය පිච්චිලා යනවා. ඒක නිසා මේක ඒ දූල පුතාලා ගෙවල් වල එහෙම වතුර උණු කරන්න හරි එහෙම භාවිතා කරන ඒ කම්බියයි මේවයි වෙනස්. ඇත්තටම මේකේ දූල පුතාලා ඉස්සරහට ඒ ඉගෙන ගන්නවා ප්‍රතිරෝධය කියලා. මේක ප්‍රතිරෝධය ඊටාම පොඩි අගයක් තියෙන්නේ. ඒක නිසා විශාල ධාරාවක් මේක තුලින් ගලන් යනවා. ඒක නිසා තමයි රත් වෙන්නේ. එතකොට රත් වෙලා මේක අන්තිමට පිච්චිලා යනවා මේ වයර් එක. ඒක නිසා මිනිත්තුවක් පමණ දක්වලා තියෙන්නේ මේ ඒකයි කම්බියේ දෙකලවර මිනිත්තුවක් පමණ විදුලි කෝෂයට සම්බන්ධ කරන්න කියලා දක්වලා තියෙන්නේ. ඒක නිසා එතකොට මේ ආකාරයට විදුලි කෝෂයට මේ කම්බිය සම්බන්ධ කරාම ඒකේ මේ දංගර කොටස රත් වීමක් සිද්ධ වෙනවා. ඒ මොකද විදුලිය විශාල ඒ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. ඒ ප්‍රතිරෝධය අඩු නිසා. ඒක නිසා ඒ විද්‍යුතේ ගමන් කරනකොට ඒක රත් වීමක් සිද්ධ වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම වස්තු එකිනෙක මත ඇතිල්ලීම නිසා තාපය උපදින අවස්ථා නිතර දක්නට ලැබෙනවා කියලා දක්වලා තියෙනවා. සමහර අවස්ථාවල එය අපට වාසිදායකයි. ඔබ දැක ඇති එවැනි අවාසිදායක අවස්ථා ලැයිස්තුවක් සකස් කරන්න කියලා දක්වලා තියෙනවා. වස්තු එකිනෙක මත ඇතිල්ලීම හින්දා තාපය උපදවන අවස්ථා නිතර දක්නට ලැබෙනවා. ඒවා අපිට අවාසිදායක අවස්ථා කියලා දක්වලා තියෙනවා. සමහර අවස්ථා අපට අවස්ථායක කියලා දක්වලා තියෙනවා. ඔබ දැක ඇති අවස්ථායක අවස්ථා ලැයිස්තුවක් සකස් කරන්න කියලා කතා කරනවා. එතකොට අපි කලින් මම කිව්වා ඒක පොඩ්ඩක් ඒ ලැබ්ගිනි එහෙම වෙන්න පුළුවන්. ඊළඟට මැෂින් කෑලි මැෂින් වල ඒ කොටස් එහෙම ඒවා ඇතිල්ලීම නිසා රත් වීම සිද්ධ වෙනවා. එතකොට අපි ඒක සිසිල් කරන්න විවිධ දේවල් ඇත්තටම දානවා. ඊළඟට ඒ වගේ දේවල් දූල පුතාලට පොඩ්ඩක් කල්පනා කරලා ලියන්න පුළුවන් මේ කොටසට.
ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම 135 වෙනි පිටුවේ 9.2 කියන කොටස බැලුවොත් එහෙම තාපේ බලපෑම කියන කොටස බැලුවොත් 135 වෙනි පිටුවේ 9.2 තාපේ බලපෑම කියලා බැලුවොත් එහෙම දිවා කාලයේදී පරිසරය උණුසුම් වෙනවා. රාත්‍රී කාලයේදී පරිසරය සිසිල් වෙනවා කියලා දක්වලා තියෙනවා. අයිස් කැටයක් ශීතකරණයෙන් පිටතට ගත් විට ජලය බවට පත් වෙනවා. කරත්ත රෝදයකට පට්ටම් සවි කිරීමට පෙර ගිනි ගොඩක තබා එම පට්ටම් රත් කරනු ලබනවා. මේ සියල්ල තාපය හා සම්බන්ධ සංසිද්ධි වෙනවා. ද්‍රව්‍යයකට හෝ වස්තුවකට තාපය ලැබීමේදී මෙන්ම ඒවායේ තාපය ඉවත්වීමේදීද විවිධ විපර්යාස දක්නට ලැබෙනවා. තාපයේ බලපෑම නිසා සිදුවන එවැනි විපර්යාස හෙවත් තාපන ඵල කිහිපයක් පිළිබඳව දැන් සොයා බලමු. එතකොට මේ තාපය මොන වගේ බලපෑම් සිද්ධ කරනවද කියන එක තමයි අපි බලන්න හදන්නේ. ඒකට උදාහරණ විදියට මේකේ දක්වලා තියෙන මේ කීපයක් දක්වලා තියෙනවා. දිවා කාලයේදී පරිසරය උණුසුම් වෙනවා. රාත්‍රී කාලයේදී පරිසරය සිසිල් වෙනවා කියලා දක්වලා තියෙනවා. ඊළාට අයිස් කැට ශීතකරණයෙන් පිටතට ගත් විට ජලය බවට පත් වෙනවා. එතකොට ශීතකරණේ තියෙනකොට අයිස් වෙලා තිබිලා එළියට ගත්ත හැටිය ජලය බවට පත් වෙනවා කියන එක තමයි. ඊළඟට කරත්ත රෝදයකට පට්ටම සවි කරන්න. එතකොට කරත්ත රෝදයේ දූල පුතාලා ගොඩක් වෙලාවට කරත්ත රෝදය කියන එක දැන් දකින්න නැතුව ඇති. කරත්ත රෝදය මැද මෙහෙම තිබිලා මෙහෙම කරත්ත රෝදය තියෙනවා. බයිසිකල් වල තියෙන ඒ බයිසිකල් වල තියෙන ඒ රෝදේ වගේ පොඩ්ඩක්. නමුත් ඒකේ ලී වලින් සෑදිලා තියෙන්නේ. වටේ තියෙනවා මේ පට්ටම කියන්නේ යකඩ වලින් හදිච්ච රවුමක් තියෙනවා. එතකොට ලී වලින් ඒ වටේ ඇතුළත හදලා ලී වලින් මෙහෙම ඇතුළත හදලා ඊට පස්සේ මේක මෙහෙම ලී වලින් මේක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ලී වලින් එහෙම හදුවොතින් ඒක ඒ කරත් රෝදය අපි තල්ලු කරන් යනකොට ලී කියන එක ගෙවීම වැඩි ඇත්තටම. එතකොට කරත් රෝදය ඉක්මනට පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒක නිසා මේකට යකඩ පට්ටම් කියන යකඩ වලින් හදපු රෝදයක් වටේට හයි කරලා තියෙනවා. පොඩි ඊටාම සිහින් රෝදයක් හයි කරලා තියෙනවා මේකට. ඒකට තමයි අපි පට්ටම කියන්නේ. කරත් රෝදයකට පට්ටම සවි කිරීම කියලා කියන්නේ මේ වටේ තියෙන මේ කුඩා රෝදයට තමයි පට්ටම කියන්නේ. එතකොට මේ පට්ටම සවි කරන්න මේ පට්ටම කියන මේ කියන මේ යකඩ රෝදය සවි කරන්න. එතකොට එක සමාන මේ රෝදයට සමාන යකඩ රෝදයක් මේ වටේ සවි කරෝතින් ඒක ගලවලා යන්න පුළුවන්. ඒක නිසා මොකද්ද කරන්නේ මේ ලී වලින් රෝදයක් හදනවා. ලී වලින් රෝදයට වඩා මේ කුඩා ලීයෙන් හදපු රෝදයට වඩා පොඩ්ඩක් කුඩා යකඩ මේක මේ මම මේක මේකයි ඊළඟ ලී වලින් හදපු රෝදේ මේ වගේ අවස්ථාව. එතකොට මේක කුඩායි. එතකොට මේකෙදී මේ ලී රෝදයට වඩා පොඩ්ඩක් මේක කුඩායි. එතකොට මොකද කරන්නේ? මේක රත් කරලා මේකට ඇතුල් කරාම ඊට පස්සේ සිසිල් කරනකොට මීට වඩා පොඩි වෙලා ඒක තද වෙනවා ඇත්තටම. ඒක නිසා රත් කරාම මේක මොකද වෙන්නේ? ප්‍රමාණයෙන් විශාල වෙනවා. අපි ඒකට ප්‍රසාරණය කියලා ඉස්සරහට කතා කරනවා. රත් කරාම යකඩ දේවල් ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඒක එතකොට මේ රෝදයට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා රත් කරාම. ඊට පස්සේ අපි යකඩ රෝදේ මේ ලී රෝදයට දාලා ඒක රත් කරලා ඒක සිසිල් කරනවා. එතකොට ප්‍රමාණයෙන් කුඩා වෙලා ඒක තදට සවි වෙලා තියෙනවා. ඒක තමයි මේ පට්ටම සවි කිරීම කියලා දක්වලා තියෙන්නේ. ඊළඟට ද්‍රව්‍යයකට හෝ වස්තුවකට තාපය ලැබීමේදී මෙන්ම ඒවයින් තාපය ඉවත් වීමේදී විවිධ විපර්යාස වෙනවා කියලා. එතකොට තාපය අපි ලැබෙනකොට මේ ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඒ වගේම තාපය ඉවත් වෙනකොට ප්‍රමාණයෙන් කුඩා වෙනවා. ඒ වගේ විවිධ ඒවා විපර්යාස දක්නට ලැබෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක නිසා තාපේ බලපෑම නිසා සිදුවන ඒ වගේ විපර්යාස කිහිපයක් අපි ඉස්සරහට කතා කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ උෂ්ණත්වය ඉහළ යාම කියන කොටස අපි ඊළඟට බැලුවොත් එහෙම
උෂ්ණත්වයේ ඉහළ යාම එක එතකොට මේකේ ක්‍රියාකාරකම 9.5 කියන එක ඒක දක්වලා තියෙන ක්‍රියාකාරකම පරීක්ෂණයේ 9.5 වලින් ඒක අපි බැලුවොත් එහෙම ජලයේ උෂ්ණත්වය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරමු කියලා දක්වලා තියෙනවා. එතකොට ජලයේ උෂ්ණත්වය කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි නිරීක්ෂණය කරමු කියලා දක්වලා තියෙනවා. ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය විදිහට දක්වලා තියෙන්නේ ජලයේ සහිත බීකරයක්. එතකොට ජලයේ තියෙන බීකරයක් අවශ්‍යයි. තෙපාවක් කියන එක ඒ කියන්නේ තෙපාවක් කියලා කියන්නේ ඒතර කකුල් තුනක් තියෙනවා කියන එක ඇත්තටම. එතකොට මේක තමයි මේ තෙපාව කියලා කියන්නේ. ඊළඟට ස්පීතු ලාම්පුවක් කියලා දක්වලා තියෙනවා. ස්පීතු ලාම්පුවක් කියන එක ඊළඟට උෂ්ණත්ව මානයක් කියන උෂ්ණත්වය මානින. එතකොට මේකෙදී මේ ආධාරකයක් අවශ්‍යයි ඊට අමතරව. එතකොට මේකෙදී අපි භාවිතා කරන්නේ එතකොට ජලයේ සහිත බීකරයක් අවශ්‍යයි. මේ බීකරය කියන්නේ මේකට ඇත්තටම මේ ජලය දාලා තියෙන උපකරණයට බීකරය කියලා කියන්නේ. ඊළඟට උෂ්ණත්ව මානයක් අවශ්‍යයි. ඊළඟට ආධාරකයක් අවශ්‍යයි මේ උෂ්ණත්ව මානය සවි කරලා තියන්න. ඊළඟට තෙපාවක් අවශ්‍යයි. තෙපාව කියන්නේ මේකට තෙපාව කියලා කියන්නේ. ඊළඟට ස්පීතු ලාම්පුවක්. එතකොට මේ ස්පීතු ලාම්පුව ඒක අවශ්‍ය වෙනවා. එතකොට මෙතන මේ තෙපාව කියන එක Excuse me, sir. ඉස්සර තෙපාව කියන එක ඇස්බෙස්ටෝස් වලින් සකස් කරලා තියුණු ඒවා තියුණා. ඇත්තටම ඇස්බෙස්ටෝස් කියන එක ඇස්බෙස්ටෝස් කියන ඒවා දැන් භාවිතා කරන්නේ නැහැ ගොඩක් වෙලාවට ලෝකේ. ඒතරම් ඇස්බෙස්ටෝස් කියන එක ලංකාවේ ගෙවල් වල වහල් වලට දාලා තියෙනවා. නමුත් ඒ ඇස්බෙස්ටෝස් කියන එක තරම් හොඳ දෙයක් නෙවෙයි, පිළිකාකාරකයි. ඒක ලංකාවේ විතරයි ගොඩක් වෙලාවට ලංකාවයි ඒ අප්‍රිකාව වගේ ඒ දියුණු වන රටවල විතරයි ඒව භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් ඇස්බෙස්ටෝස් කියන එක ශරීරයට තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක ඊටාම භයානක දෙයක් ඇත්තටම. ඒක නිසා දැන් විද්‍යාගාරවල භාවිතා කරන ඒ තෙපාවල් ඒව සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඇස්බෙස්ටෝස් වලින් නිපදවන ඒවා නැහැ ඇත්තටම. ඇස්බෙස්ටෝස් කියන එක ඒක ඇස්බෙස්ටෝස් නිපදවන කර්මාන්තශාලාවක මිනිස්සෙක් වැඩ කරොත් ඒ මිනිස්යාගේ ජීවිතය කාලය ඉතාම අවම වෙනවා කියලා ඒක විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවට නඩු දානවා. ඇත්තටම දියුණු වන රටවල් නම් සේරම වන්දි ගෙවන්න වෙනවා. ඇත්තටම නිෂ්පාදනය කරන කම්මල් වලට ඒ මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් වන්දි ගෙවන්න වෙනවා අනිවාර්යයෙන්ම. ලංකාවේ තාම ඒ වගේ දේවල් නැහැ ඇත්තටම. නමුත් ඒක ඇස්බෙස්ටෝස් කියන එක තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක ජීවිතවලට දන්නේම නැතුව කාලයත් එක්ක පිළිකා හැදෙනවා ඇත්තටම. ඒක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා මම කලින් කිව්වා වගේ ඇස්බෙස්ටෝස් කර්මාන්තශාලාවල වැඩ කරන සේවකයන්ට එහෙම දියුණු රටවල අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න වෙනවා. ඒ නඩු දැම්මොත් එහෙම ඒක මතක තියාගන්න. ඒකත් දුවල පුතාලට ඒ ලංකාවේදී ඒවා ඊතරම් කිසිම මේකක් නැතුව භාවිතා කරනවා. නමුත් ඒක ඇස්බෙස්ටෝස් කියන එක ඊටාම භයානක දෙයක් ඇත්තටම. ඒක පිළිකාකාරකයි කියන එක මතක තියාගන්න. එතකොට අපි මේ ක්‍රමය බැලුවොත් එහෙම මේ පරීක්ෂණය කරන තියෙන එකේ ඇත්තටම 9.8 රූපේ දක්වලා තියෙන මේ ඇටෝම සකස් කරගන්න කියලා දක්වලා තියෙන. එතකොට මේ තෙපාව උඩ ඒ ජල බීකරේ තියලා ඒක ඇතුළට උෂ්ණත්ව මානයක් දාලා ඒක ආධාරකයකින් සවි කරලා තියෙනවා. පල්ලෙහා එතකොට ඒ ස්පීතු ලාම්පුවක් දැල්වලා තියෙනවා. එතකොට 9.8 රූපේ පරිදි ඇටෝම සකස් කර ස්පීතු ලාම්පුව දැල්වා උෂ්ණත්ව මානයේ පාඨාංකය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට ස්පීතු ලාම්පුවෙන් රත් කරනකොට උෂ්ණත්ව මානයේ පාඨාංකය කොහොමද වෙනස් වෙන්නේ කියන එක නිරීක්ෂණය කරන්න කියලා තමයි දක්වලා තියෙන්නේ. ස්පීතු ලාම්පුව නිවා උෂ්ණත්ව මානයේ පාඨාංකය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේ ජල බීකරයට අපි තාපය සපයනකොට මොකද වෙන්නේ? තාපය සපයන එක නතර කළා වෙලාවත් එක්ක මොකද වෙන්නේ කියන එක තමයි මේ ක්‍රියාකාරකම. එහෙම නැත්නම් මේ පරීක්ෂණයෙන් අපි බලන්නේ. තාපය මේ
තෙපා මත තියෙන මේ ජල බීකරයට අපි තාපය සැපයුවොතින් ඒක උෂ්ණත්වය වැඩි වෙනවා කියලා දුවල පුතාලා හොඳින් දන්න දෙයක් ඇත්තටම. අපි ජලය රත් කරනකොට එහෙම උෂ්ණත්වය වැඩි වෙනවා කියලා දුවල පුතාලා දන්න දෙයක්. ඒ වගේම අපි රත් කරන එක නතර කරාම කල්ලා ටික වෙලාවක් තිව්වහම කාලයත් එක්ක ඒ ජලයේ උෂ්ණත්වය අඩු වෙනවා කියලත් දුවල පුතාලා හොඳින් දන්න දෙයක් එදිනෙදාදී. අපි තේ එකක් එහෙම වෙන්න පුළුවන්. තේ එකක් අපි බොන්න අරගෙන රස්නේ කියලා දැනගත්තොත් අපි ටිකක් වෙලා තියෙනවා ඒක නිවෙන්න කියලා. ඒක එදිනෙදා ජීවිතයේදී අපි එහෙම කරන්නේ. එතකොට ඒක ඒ රත් වෙච්ච ඒ තේ එක හොඳින් ඒක බොන්න බැරි වුණාම අපි ඒක පොඩ්ඩක් වෙලා තියුවාම නිවෙනවා කියලා. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා කියන එක. එතකොට අපි ඒ උෂ්ණත්වය අඩු වෙනවා කියන එක දන්න නිසා තමයි එහෙම කරන්නේ. ඒක මේ විද්‍යාත්මකව මේක පෙන්වලා තියෙන එක. එතකොට තාපය සපයනකොට උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. ඒ වගේම තාපය අපි සපයන එක නතර කළා ටික වෙලාවක් තියුවාම ඒ ජලයේ උෂ්ණත්වය අඩු වෙනවා කියලා අපි විද්‍යාත්මකව මේ උෂ්ණත්වමානය භාවිතා කළා. අපි ඒක පරීක්ෂණයකින් නිරීක්ෂණය කරන එක තමයි මේක දක්වලා තියෙන්නේ. අපි ඒක ආපහු බැලුවොත් එහෙම තාපය ලබා දෙන විට ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. තාපය ලබා දෙනකොට ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. ජලය නටන විට තාපය සැපයුවත් උෂ්ණත්වය නොවෙනස්ව පවතින බවද නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. තාපය ලබා දෙනකොට ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඊළඟට ජලය නටන විට තාපය සැපයුවත් උෂ්ණත්වය නොවෙනස්ව පවතින බව නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. තාපය ලබා දුන් විට ද්‍රව්‍ය උණුසුම් වෙනවා. උෂ්ණත්වය යනුවෙන් හඳුන්වන්නේ ද්‍රව්‍යක උණුසුමේ ප්‍රමාණය කියලා දක්වලා තියෙනවා. උණුසුමේ ප්‍රමාණය උෂ්ණත්වමානයකින් මැනගන්න පුළුවන්. ඔබේ නිවෙසේ ආහාර පිසින විට එම ආහාරවල උෂ්ණත්වය වැඩි වෙන බව ඔබ දන්නවා. එමෙන්ම තාපය ඉවත් වී ගිය පසු ඒවා සිසිල් වෙනවා. තාපය ලැබෙන විට උෂ්ණත්වය ඉහළ යාමත් තාපය ඉවත් යන විට උෂ්ණත්වය අඩු වීමත් සිද්ධ වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේක දූල පුතාලට අලුත් දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේ තාපය ලබා දෙන විට ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒක දන්න දෙයක් දූල පුතාලා. ඒක අපි ඒ රත් කරනකොට ජලය එන්න රත් වෙලා යනවා. එතකොට තාපය ලබා දෙනකොට උෂ්ණත්වය ඉහළ යනවා කියන එක දූල පුතාලා දන්න දෙයක්. ඊළාට ජලය නටන විට තාපය සැපයුවත් උෂ්ණත්වය නොවෙනස්ව පවතිනවා. මේක අලුත් දෙයක් දූල පුතාලට. එතකොට ජලය නටනවා කියලා කියන්නේ ජලයේ ඒ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් වෙනවා සාමාන්‍ය නම් ඇත්තටම. ඒක ඒ පරිසරය අනුව වෙනස් වෙනවා ඇත්තටම. නමුත් ඒ ජලය නටනවා කියලා කියන්නේ ඊට පස්සේ ඒක ජල වාෂ්ප බවට පත් වෙනවා. එතකොට ජලය ඒ නටලා ඊට පස්සේ ජල වාෂ්ප බවට පත්වීමක් සිද්ධ වෙනවා. අපි මේ නටනවා කියන එක මේක සාමාන්‍ය ඒක විද්‍යාවේදී අපි කියන්නේ ඇත්තටම නටනවා කියලා ඇත්තටම. එතකොට ඒ ජලය ඊළඟට ජල වාෂ්ප බවට පත්වීමක් සිද්ධ වෙනවා. එතකොට හුමාලය බවට ජලය හුමාලය බවට පත් වෙනවා. ඒ උෂ්ණත්වය නිසා තමයි එතකොට මේ ජලයේ උෂ්ණත්වය අපි සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 100 තමයි ජලය එහෙම මේක මේ දක්වලා තියෙන නටන කියන අවස්ථාව. එතකොට 100 තමයි වෙන්නේ. එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 100 ඊට වඩා ජලයේ උෂ්ණත්වය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ජලයට වෙන්නේ මොකද්ද? හුමාලය බවට පත් වෙනවා. හුමාලය බවට පත් වෙනවා. එතකොට මේ හුමාලය බවට පත් වෙලා ඉවරනකන් ඒක ජලයේ උෂ්ණත්වය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මේක මේ දක්වලා තියෙන්නේ. එතකොට පිරිසිදු ජලය නම් ඒක ජලය කිව්වට ඒකේ තියෙන ද්‍රව්‍ය මත ඒ උෂ්ණත්වය කියන එක බලපානවා. ඒක සම්පූර්ණයෙන්ම පිරිසිදු නම් තමයි ඒ කලින් කියපු ඒ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 100 කියන එක. ඒ වගේම ඒක අපි ඒ ජලය රත් කරන ප්‍රදේශය අනුවත් ඒක වෙනස් වෙනවා. මුහුදු මට්ටමේ ඉඳන් කොච්චර උසකින්ද කියන එකත් අනුව. ඒක නිසා දූල පුතාලා මේක පොඩ්ඩක් ඒක මතක තියාගන්න. ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ කියන්නේ හුමාලය බවට පත් වෙනකොට ජලයේ උෂ්ණත්වය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ඒ තාපය ලබලා දෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය
ලබල දෙන එක නතර කරාම උෂ්ණත්වය එන්න වෙන්න අඩුවීමක් සිද්ධ වෙනවා කියලා මතක තියාගන්න. අපි මෙතන ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දූල පුතාලට අහන්න පුළුවන්. නැත්නම් අදට පාඩම මෙතනින් අවසන් කරනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්.